අද අපි කතා කරන්නේ ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් ගැන. ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් ගැන කියන කලින් අපි බලමු ට්‍රාන්ස්ෆෝර්ම් එකක් කියන්නේ මොකක්ද? what is the transform? ට්‍රාන්ස්ෆෝර්ම් එකක් කියලා කියන්නේ අපි ගමු උදාහරණයක්. if x is certain quantity, x කියන්නේ මොකක් හරි රාශියක්. මෙන්න මේ x කියන රාශියට තියෙනවා මෙන්න මේ 2004 2008 1996 1990 2001 2010 යනුවෙන් අගය 6ක් තියෙනවා, අගය කුලකයක් තියෙනවා මෙන්න මේ x කියන රාශියට. ප්‍රශ්නයක් අහනවා අපේ, what is the average of x value? මෙන්න මේ x value වල මධ්‍යන්නයගේ මොකක්ද කියලා අපි ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ x ගේ එක් අගයන් එකතු කරලා වගේම මෙන්න මේ අගයන් 6ක් තියෙන හින්දා ඒ සංඛ්‍යා 6ෙන්ම මෙන්න මේ එකතු කරපු අගයන් ටික බෙදනවා. ඒක 2004 2008 1990 තමයි තියෙන්නේ. ටිකක් විශාලයි. කැලලක් භාවිත කරලා අපිට ප්‍රශ්නයක් නැහැ, අපිට ගන්න පුළුවන් ඒක. අගය ගත්තොත් අපිට එනවා 2001.5 කියලා. මෙන්න මේ අගය 2001.5 x ගේ ඇවරේජ් එක තමයි 2001.5 කියන්නේ. අපිට පස්සේ මෙහෙම දෙයක් කරනවා. මෙන්න මේ x ගේ අගයන් කුලකය, අගයන් සෙට් එක පරිවර්තනය කරනවා, පත් කරනවා මෙන්න මේ y කියලා තවත් අගයන් කුලකයකට පත් කරනවා. අපි පත් කරන්නයි කියලා බලමු. පත් කරන්න මම භාවිතා කරනවා y සමානයි x ඍණ 2000 කියන මේ සමීකරණේ. මෙන්න මේ සමීකරණේ මම භාවිතා කරලා x ගේ මෙන්න මේ එක් අගයන් මෙන්න මේ සමීකරණය හරහා අපි පත් කරනවා y ගේ එක අගයකට. ඒ කියන්නේ x වෙනුවට 2004 දාලා අපි ගන්නවා 4. 2008 දාලා අපි 8 ගන්නවා. ওই විදිහට මේ x ගේ සියලුම අගයන්ට අපි මෙන්න මේ සමීකරණය දාලා මෙන්න මේ y ගේ අගය ටික අපි ගන්නවා. අපි ඉස්සරහට යනවා. ඊට පස්සේ මෙන්න මේ 2004 2008 1996 1990 2001 2010 කියන අගය 6ම අපි පත් කරනවා අන්නර සමීකරණය දාලා 4 8 ඍණ 4 ඍණ 10 1 සහ 10 කියලා x ගේ එක් අගයන් කුලකය පත් කරනවා. මෙන්න මේ தත්ත්වයට අර සමීකරණ y සමාන x ඍණ 2000 කියන සමීකරණ භාවිතා කරලා අපි මේ தත්ත්වයට පත් කරනවා. පත් කරලා අපි ඇවරේජ් එක හොයනවා. මෙන්න මේ අපි පරිණාමණය අපි පත් කරලා ගනිපු අගයන් සෙට් එකෙන් 4 ධන 8 ඍණ 4 ඍණ 10 ධන 1 ධන 10 අර වගේ විශාල අගයන් නෙවෙයි එන්නේ, පොඩි ඉලක්කම් එන්නේ. අර පරිණාමණය දාලා පුංචි අගයන් බවට පත් කරලා අපි මෙන්න මේ y කියන අගයේ වැලියු එක හොයනවා. වැලියු එක හෙව්වට පස්සේ අපිට එනවා උත්තරය විදියට 1.5ක් මේ y ගේ. ඊට පස්සේ y not සමානයි x not ඍණ 2000. මේ කියන්නේ y ගේ මධ්‍යන්‍ය සමාන වෙනවා x ගේ මධ්‍යන්‍ය ඍණ 2000. අපි මේ අර මුලින් සමීකරණය ගත්තේ y සමානයි x ඍණ 2000 කියන සමීකරණය භාවිතා කරපු හින්දා තමයි මෙන්න මේ මධ්‍යන්‍ය කියන සමීකරණයටත් මෙන්න මේකම ආවේ. ඊට පස්සේ මේ සමීකරණය භාවිතා කරලා අපිට y not කලින් ආවේ 1.5 ඉඳලා 1.5 ආදේශ කරලා x ගේ මධ්‍යන්‍ය මේ තියෙන්නේ. ඒක තමයි අපි හොයන්න හදන්නේ. ඍණ 2000 දැම්මා. ඊට පස්සේ x not හරි ලේසියෙන් අගයක් එනවා 2001.5 වලට මතක ඇති. අපිට කලින් මෙන්න මේ පරිණාමණය මෙන්න මේ සමීකරණය භාවිතා කරන්නේ නැතුව අපිට මෙන්න මේ x සඳහා මධ්‍යන්‍ය විදියට මෙන්න මේ 2001.5 කියන එක ආවා. මෙන්න මේ වගේ දෙයක් තමයි. එක සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකට සංඛ්‍යා කුලකයක් තවත් සංඛ්‍යා කුලකයට පරිවර්තනය කිරීමෙන් එක් සංඛ්‍යා කුලකයක් තවත් සංඛ්‍යා කුලකයක් බවට පරිණාමණය කිරීමෙන් මෙන්න මේ වගේ දෙයක්, මෙන්න මේ වගේ සිදුවීමක් පරිණාමණය කිරීමක් කියලා හඳුන්වනවා. සහ මෙන්න මේ පරිණාමණය කිරීම හරහා බලාපොරොත්තු වෙන්නේ අපිට දත්ත සමූහයක් ඇනලයිස් කරගන්න, දත්ත සමූහයක් විශ්ලේෂණය කරගන්න අපිට ගොඩක්ම උපකාරී වෙනවා මෙන්න මේ ඉසෙට්
ලේසියෙන්ම එක්ගේ මධ්‍යන්න කියන එක සමානයි 2001.5 කියලා අපිට ගන්න පුළුවන් වුණා. අපිට ගණන් ලැබෙන පළවෙනි ආකාරය විචල්ලය fx කියලා ෆංක්ෂන් එක විචලනය වෙන x කියන රාශිය මත. ඒ හින්දා fx කියන්නේ x ගේ ෆංක්ෂන් එකක් තමයි x ගේ ශ්‍රිතය. මෙන්න මේ x ගේ ශ්‍රිතයේ fx කියන සමානයි 1 බෙදීම 4 x නම් මෙන්න මේ ශ්‍රිතයේ අපිට ගානක් දෙනවා find the sequence of fx. මෙන්න මේ fx කියන ශ්‍රිතය මෙන්න මේකයි කියලා අපිට ගානක් දීලා අපෙන් අහනවා sequence එක. sequence එක කියන්නේ fx කියන ශ්‍රිතයේ අනුක්‍රමණය අනුපිළිවෙල කියන එක තමයි මේ sequence කියන එකේ තේරුම. fx කියන ශ්‍රිතයේ sequence එක අහනවා අපිට ශ්‍රිතය දීලා. අපි බලමු කොහොමද මේ sequence එක හොයන්නේ කියලා. මොකද්ද මෙන්න මේ sequence එකක් කියලා කියන්නේ fx ගේ? ඇත්තටම මෙන්න මේ sequence එකක් කියලා කියන්නේ මෙන්න මේ fx කියන ශ්‍රිතයේ fx කියන ශ්‍රිතයේ විචල්්‍ය වන x ගේ අගය බිඳුවේ සිට ඍණානන්තය තෙක් සහ බිඳුවේ සිට ධනානන්තය තෙක් යෙදුවට පස්සේ එන එක් fx ගේ අගයන් කුලකය එකට එකතු කරාට පස්සේ මෙන්න මේ එක් අගයන්ට අපි කියනවා sequence එකක් කියලා කියන. sequence එකක් ඉස්සරහට යන්න. fx සමානයි 1 බෙදීම 4x කියන සමීකරණේ අපි ගණිත සමීකරණෙ මේ එක් අගයන්ට බිඳුවේ සිට ධනානන්තය තෙක් සහ බිඳුවේ සිට ඍණානන්තය තෙක් යෙදුවට පස්සේ මෙන්න මේ වගේ අපි ඍණානන්තය තෙක් යොදනවා ධනානන්තය තෙක් යොදනවා කිව්වට අගයන් සෑම එකක්ම යොදන්න ඕනේ නැහැ. අගයන් මේ 4 5ක් මේ වගේ පොඩි සංඛ්‍යාවක් කරපු දෙය පැහැදිලි වෙන්න අපි ලියුවට පස්සේ ඒක ප්‍රමාණවත් වෙනවා. මෙන්න මේ x ට එක් අගයන් ආදේශ කරලා අපි fx කියන ශ්‍රිතයට මෙන්න මේ වගේ අනුක්‍රමණයක් තියෙන පිළිවෙලක් තියෙන අනුපිළිවෙලක් තියෙන සීරීස් එකක් ගත්තා, ශ්‍රේණියක් ගත්තා. මෙන්න මේක තමයි මේ වගේ එකක් තමයි fx කියන ශ්‍රිතේ sequence එක කියලා බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ වගේ දෙයක්. හරිම ලේසි. මේ පළවෙනි කොටස ඉසෙට් ට්‍රාන්ස්ෆෝම් යටතේ එන්න පුළුවන් එක ගානක් මේක. හරි ලේසි මේක. මේ විදිහට තමයි හදන්න තියෙන්නේ. ඊට පස්සේ find the sequence of fx කොහෙද? fx සමානයි cos 5x නම් තවත් ගානක් මේක fx සමානයි cos 5x. මේ fx කියන සිතේ ඝාතීය සිතයක් වෙන්න පුළුවන්, ත්‍රිකෝණමිතික සිතයක් වෙන්න පුළුවන්, විජීය සිතයක් වෙන්න පුළුවන්. කුමන જાතියේ සිතයක් වුණත් අපිට භාවිතා කරන්න පුළුවන් fx සමානයි cos 5x කියන සමීකරණය. මේකේ අර වගේ sequence එකට limit එකක් දීලා තිනවා. කලින් ගන්න limit එකක් දීලා තිබ්බේ නැහැ. අපිට ඒක හින්දා ඍණානන්තය ඉඳන් ධනානන්තයට යනකල් ලියුවේ. අපිට මේකේ අහනවා මේකේ මේ සිතේ වුණත් අපිට ඍණානන්තයේ සිට ධනානන්තයට එක්ක අපිට sequence එක ලියන්න පුළුවන්. මේකෙදි limit එකක් දීලා තියෙනවා. ඍණ 2කට වඩා වැඩි එය 2 තෙක් විදෙනවා. ඍණ 2 සිට ධන 2 තෙක් x කියන එක විචලනය වෙද්දී මෙන්න මේ cos 5x කියන එකේ sequence එකක් අපි අහනවා. cos 5x සමානයි ඍණ 1 n කියන සමීකරණය භාවිත කරලා මේ සමීකරණය ගැන මම ඔයාලට කිව්වා ෆෝරියර් සීරීස් වීඩියෝ එකේදී. ඒ වීඩියෝ එක බලුව නැත්නම් අනිවාර්යෙන් බලන්න. ඒක සහ මෙන්න මේ cos 5x සමානයි cos 5x කියන එක cos ඍණ 5x cos ඍණ 5x සමානයි cos 5x. මේක සාමාන්‍ය ත්‍රිකෝණමිතියේ භාවිත වෙන දෙයක්. cos ගේ ඍණ කෝණයක් cos ගේ හින්දා ගණන් ගන්න නැහැ. cos ගේ විතරයි, sin ගේ tan ගේ නෙවෙයි. cos ගේ විතරයි. මේ දේත් අපි සැලකිල්ලට ගනිමින් සහ කලින් හදපු ගණනේ දැනුමත් උපයෝගී කරගෙන අපි fx කියන එකට මෙන්න මේ එක් අගයන් ආදේශ කරලා x ගේ අපිට මෙන්න මේ වගේ ඍණ 2 සිට ධන 2 තෙක් මෙන්න මේ වගේ sequence එකක් ගන්න පුළුවන්. මේකේ අනුපිළිවෙලක් තියෙනවා. මේක sequence එකක් තමයි. ඍණ 2 සිට ධන 2 තෙක් fx ට මෙන්න මේ අගය මෙන්න මේ දේවල් දත්ත අපි උපයෝගී කරගනිමින් fx සඳහා sequence එකක් ලිව්වා. මේක තමයි fx කියන ශ්‍රිතේ sequence එක. ඒ දැනුම් භාවිතා කරලා මෙන්න මේ ගණන් ටික ඔයාලා try කරන්න. මේක screenshot එකක් ගහගන්න. මේක හදන්න. අපි ඉස්සරහට යමු. second method එක. මේක තමයි ඇත්තටම මට කතා කරන්න ඕන. දැන් sequence එකක් කියන්නේ මොකද්ද කියන දේ යම් තාක් දුරකට හෝ පැහැදිලි ඇති. second method එක is a transform. බලමු is a transform කියන්නේ මොකක්ද කියලා.
Z transform කියලා කියන්නේ fx is function of x. x කියන්නේ fx විශ්රිතයක්. fx කියන්නේ x විශ්රිතයක්. x මත විචලනය වෙන දෙයක්. මෙන්න මේකේ x අගයන් x අගයන් z නම් තවත් විචල්්‍ය රාශියක් බවට පත් කරනවා. ඇයි කියලා අපි බලමු. පත් කරන්නේ මේ z ගේ එක් අගයන් බවට x අගයන් පත් කරන්නේ මෙන්න මේ සමීකරණය භාවිත කරලා. මේ සමීකරණ ගොඩක්ම වැදගත්. මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. මේ සමීකරණ fx කියන ශ්‍රිතයක z අගයන් ලබා ගන්නේ x වෙනුවට ඍණානන්තයේ සිට ධනානන්තයේ තෙක් ඕනම x සඳහා ඕනම අගයක් ආදේශ කරලා ඕනම x අගයන් සඳහා z අගය ලබා ගන්න මෙන්න මේ සමීකරණයෙන් තමයි. x එක අගයන් ආදේශ කරන්න පුළුවන් ඊට අනුරූපව z අගය ලබා දෙනවා. මෙතෙන්දී අපිට දීලා තියෙන ශ්‍රිතය සහ මෙතන තියෙනවා z බලය කියන එක x ට අපිට විවිධ අගයන් භාවිතා කරලා z සඳහා විවිධ අගයන් ලබා ගන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. What is the sequence of fx කියලා අපි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි sequence එක කියලා කියන්නේ කලින් කිව්වා x කියන එක බිඳුවේ ඉඳලා ඍණානන්තය වෙනකන් සහ බිඳුවේ ඉඳලා ධන අනන්තය තෙක් යෙදුවට පස්සේ අපිට fx ගේ sequence එක ගන්න පුළුවන් කියලා කිව්වා. fx කියන ශ්‍රිතයක fx සමානයි x වර්ග ධන 1 කියන ශ්‍රිතයක මෙන්න මේ සීමාව තුල sequence එක මොකක්ද කියලා අහලා තියෙනවා. fx කියනෝනේ මේ සමීකරණය. අපි ඉස්සරහට යමු. z සමාන fx බෙදීම z ගේ x මේ සමීකරණය අපිට දැන් මතකයි. මේ සමීකරණේ x සමානයි බිඳුව විට x ට අපි එක් අගයන් ආදේශ කරනවා. x සමානයි බිඳුව විට x සමානයි බිඳුව විට z සමානයි fx බෙදීම zx කියන සමීකරණය භාවිතා කරලා fx කියන්නේ x වර්ග ධන 1. ඒක අපිට දත්තයක් විදිහට දුන්නා. ඒක දත්තයක් විදිහට දෙන්න ඕන. x ට බිඳුව ආදේශ කරාට පස්සේ අපිට බිඳුවේ වර්ග ධන 1 බෙදීම z ගේ බිඳුවෙනි බලය ඕනම සංඛ්‍යාව බිඳුවෙනි බලය 1යි ඒ දෙක භාවිතා කරලා අපි z සමානයි බිඳුව විට z ගේ අගය 1යි කියලා හොයාගත්තා. ඒ වගේම අපි x සමානයි 1 විට හෙව්වොත් අපිට z සඳහා එනවා 2 බෙදීම z කියලා ගියා. මෙන්න මේ වගේ fx සඳහා x ට එකේ බිඳුවේ සිට ධනානන්තයේ තෙක් අගයන් දෙකක් පමණ ආදේශ කරනවා. මේ ඉස්සරහට තව අගයන් තියෙනවා. ඒ වගේම බිඳුවේ සිට ඍණානන්තයේ වෙනකුණුත් අගයන් ආදේශ කරලා මෙන්න මේ වගේ ශ්‍රේණියක් මෙන්න මේ වගේ අනුක්‍රමණයක් මේ වගේ සීක්වන්ස් එකක් තියෙන ශ්‍රේණියක් අපි ලියනවා. මේක බලන්න හැම පදයක්ම මේ ශ්‍රිතය z ගේ ශ්‍රිතයක් z මත විචලනය වෙන දෙයක්. මෙන්න මේක මෙන්න මේ සියලු පද එකට එකතු කරලා අපිට ලියන්න පුළුවන් සිග්මා අංකණය කියන එකත් භාවිතා කරලා මෙන්න මේ z ගේ ශ්‍රිතය fz නම් z මත විචලනය වෙනවා. ඒක තමයි මේක. ඒක සමාන වෙනවා සෑම පදයක්ම fx බෙදීම zx ඍණානන්තයේ සිට ධනානන්තය තෙක් සියලු පද එකතු කරලා පස්සේ ඒ සමන්විත මෙන්න මේ ශ්‍රිතය ඒක තමයි fz කියන්නේ. fz කියන ශ්‍රිතය මෙන්න මේ සමීකරණයට අපිට ඌනණය කරන්න පුළුවන්. මෙන්න මේක තමයි fx කියන ශ්‍රිතයේ z ට්‍රාන්ස්ෆෝම් එක z පරිණාමණය කියන්නේ සහ fx කියන ශ්‍රිතයේ z ට්‍රාන්ස්ෆෝම් එකේ සීක්වන්ස් එක කියන්නේ මෙන්න මේක. අපි ඉස්සරහට යමු. fx සමානයි fx කියන ශ්‍රිතයක් දුන්නට පස්සේ අපිට ඒ ශ්‍රිතයේ z ට්‍රාන්ස්ෆෝම් එක හෙවත් z ගේ ශ්‍රිතය අපිට මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඒ දැනුම් භාවිතා කරලා මෙන්න මේ ගණන් තුන try කරන්න. අමාරු නෑ. ගොඩක්ම ලේසි කොටසක් z ට්‍රාන්ස්ෆෝම් කියන්නේ ලකුණු ලබා ගන්න උපරිම ලකුණු ලබා ගන්න පුළුවන්. ඉස්සරහට යන්න. z ට්‍රාන්ස්ෆෝම් වල ප්‍රොපර්ටිස් z ට්‍රාන්ස්ෆෝම් කියන ගණිත කර්මයේ ಗುಣ තියෙනවා. මොනවද කියලා බලමු. පළවෙනි ගුණය තමයි k is constant. k කියන්නේ නියතයක් නම් ඒ නියතයකින් fx කියලා ශ්‍රිතයක් ගුණ වෙලා තියෙනම් කිසියම් නියතයකින් ශ්‍රිතයක් ගුණ වී තිබෙනම්
එන්නේ ගුණිතයක ශ්‍රිතයක ගුණිතයක ට්‍රාන්ස්ෆෝර්ම් එක ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක සමාන වෙනවා මෙන්න මේ නියතයම ගුණිතයක් විදිහට සලකලා fx කියන ශ්‍රිතයේ ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක fz නම් kfx කියන ශ්‍රිතයේ ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක kfz කියලා අපිට ලබා ගන්න පුළුවන්. අපි මේ භාවිතා කරලා හදමු උදාහරණයක්. අපි කලින් ගනිපු ගානමයි fx කියන ශ්‍රිතයට අපි ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක ගත්තා. අපි කලින් ගානේ මෙන්න මේ ශ්‍රිතය. ඊට පස්සේ අපෙන් අහනවා 2fx 2fx කියලා 2fx කියන එකේ 2fx කියලා ඇහුවොත් ඒක දෙකෙන් වැඩි වෙලා තියෙන හින්දා මෙතන තියෙන 2 දෙකෙන් වැඩි වෙලා තියෙන්නේ. අපිට මේ fx කියන ශ්‍රිතය 2fx කියන ශ්‍රිතය අපිට ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක ලියන්න පුළුවන්. මෙන්න මේ අපිට ලැබුණු ශ්‍රේණියේ හැම පදයක්ම දෙකෙන් වැඩි කරලා. මොකද 2fx අහලා තියෙන මෙතන තියෙන 2 2fx කියලා අහලා තියෙන හින්දා 10z වර්ග 4 මෙතන කලින් තිබ්බේ 1යි මෙතන දෙකෙන් ගුණ වෙලා තිනවා. මොකද මේ 2fx 4 බෙදීම z 10 බෙදීම z වර්ග යනාදී වශයෙන් අපිට මෙන්න මේකේ සීක්වන්ස් එක අපිට ලියන්න පුළුවන්. මෙන්න මේක z ට්‍රාන්ස්ෆෝර්ම් කියන ගණිත කර්මයේ ගුණයක්. ඒ වගේම දෙවෙනි ගුණාංගය දෙවෙනි ප්‍රොපර්ටි එක a සහ b කියන්නේ කොන්ස්ටන්ට් a සහ b කියන්නේ නියත. ඒවා කලින් ගුණයමේ ඒ වගේ ශ්‍රිත දෙකක් තියෙනවා. gx කියන්නේ x ශ්‍රිතයක්, fx කියන්නේ x ශ්‍රිතයක්. fx කියන එක සිම්පල් එකකින් වැඩි වෙලා තියෙනවා. ඒක එකතු වෙලා තියෙනවා මෙතන. සිම්පල් b කියන එක නියතයක්. ඒක gx කියන ශ්‍රිතෙන් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ සමස්ත සංයුක්ත ශ්‍රිතයේ ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක කියන එක සමාන වෙනවා fx කියන ශ්‍රිත ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක fz දෙක ගුණ වෙලා තිනවා a ගෙන්. මොකද මෙතන fx වැඩිලා තියෙන a ගෙන්. ඒක එකතු කරනවා. මෙතන තියෙන එකතු කිරීම හින්දා එකතු කරනවා bgz කියන එක. gz කියන්නේ gx කියන ශ්‍රිතයේ ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක. මේක තමයි දෙවෙනි ගුණාංගය ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් වල. අපි දැන් දන්නවා කිසියම් fx ශ්‍රිතයක් දුන්නට පස්සේ ඒකෙන් කොහොමද ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එකේ සීක්වන්ස් එක හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කිසියම් ශ්‍රිතයක ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් එක දුන්නට පස්සේ ඊට අනුරූපව ශ්‍රිතය ලබා ගැනීම සඳහා අපේ ඊළඟට අපි කරන්න හිතන් ඉන්නේ ලැප්ලාස් ට්‍රාන්ස්ෆෝර්ම් එක සහ මෙන්න මේ ඉසෙට් ට්‍රාන්ස්ෆෝර්ම් කියන එකේ දෙවෙනි එපිසෝඩ් එක සහ ෆූරියර් සීරීස් දෙවෙනි එපිසෝඩ් එක බලාපොරොත්තු වෙන්න. ගිහිල්ලා එන්නම්. ජය වේවා සියලුම දෙනාට.